අයිබෝවන් ආදරණීය දරුවනි අද අපි DA Education YouTube channel එක ඇසුරෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවර 2020 මාර්තු මාසයේ සාපෙළට ලියන දරුවන් වෙනුවෙන් 10-11 ශ්‍රේණි වලදී ඉගෙනගත්ත සියලුම ගණිත විෂය නිර්දේශය ඒ කියන්නේ මේ ප්‍රධාන තේමා 6 යටතේ මිනුම් කුලක හා සම්භාවිතාව සංඛ්‍යානයේ ජ්‍යාමිතිය බීජගණිතය සහ සංඛ්‍යා යටතේ ඉගෙනගත්ත සියලුම පාඩම් ටික පැය දෙකකට වඩා අඩු කාලයකදී අස්සක් මුල්ලක් නැර ඔබට නැවත ආවර්ජනය කර දීමටයි යන්නේ. යම් කිසි ළමයෙක්ට පුළුවන් නම් විභාගයට යන්න පෙර ඒ සියලු පාඩම් ටික 10 වතාවක් විතර බලා ගන්න. ඔබ ඒකාන්තයෙන් විභාගේ හොඳ ප්‍රතිඵලයක් කරා යනවා. අපි මේක කොටස් දෙකකින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි කොටසින් මිනුම් කුලක හා සම්භාවිතාව සංඛ්‍යානය ජ්‍යාමිතිය කියන කොටස් ටික ආවරණය කරමු. අපි ඊළඟ දෙවන කොටසෙන් බීජගණිතය සහ සංඛ්‍යා කියන කොටස ආවරණය කරමු. මේ සියලුම පාඩම් ආවරණය කරන්න අපි ගත කරන්නේ පැය දෙකකට වඩා අඩු කාලයකින්. කියන්නේ ඔබ මෙතෙක් 10-11 ශ්‍රේණි වල විතරක් නෙවෙයි 6 7 8 9 ඉඳන් ඉගෙනගත්ත සියලුම ගණිතය අපි ඉතාමත් සාරාංශගත කරලා සරලව සුන්දරව ඉතාමත් කෙටියෙන් පැය දෙකකට වඩා අඩු කාලයකදී ඔබට මේවට සාපෙළ විභාගයට පෙර අපි YouTube channel එක හරහා DA Education YouTube channel එක හරහා ඔබට ලබා දෙන්න යන්නේ. එහෙමනම් දරුවනි ඒ දැනුම අරගෙන ඔබ හොඳට මේ පාර හොඳටම කවරදාකටවත් වඩා ඉතාමත් ශක්තිමත් ජව සම්පන්න කිසිදු භීතියක් ඇති කරගන්නේ නැතුව මෙවර ගණිතයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් පාඩම් වල ආරම්භයට ප්‍රියමන් කරන්නට යනවා. ආදරණීය දරුවනි අපි මිනුම් කියන තේමාව යටතේ එක මාතෘකාවක් කතා කරන්න යන්නේ පරිමිතිය හා වර්ගඵල. පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක වටේ දිග ඒකක සෙන්ටිමීටර් මීටර් භාවිතා කරනවා. අපි පරිමිතිය යටතේ මුලින්ම වෘත්තයක වටේ දිග සාකච්ඡා කරොත් වෘත්තයක වටේ දිග අරය ඇසුරෙන් c සමානයි 2πr විස්කම්භය ඇසුරෙන් c සමානයි 5d. මෙතනදී c කියන්නේ පරිධිය, 5 කියන්නේ 22 බෙදීම 7. ඊට පස්සේ අපි යමු වර්ගඵලයට. සම්චතුරස්‍ර සහ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. එතකොට ඒ වගේම මේකෙදි භාවිතා වෙන වර්ගඵලයේදී භාවිතා වෙන ඒකක වෙනවා වර්ග සෙන්ටිමීටර් සහ වර්ග මීටර්. මේ වර්ගඵලයේදී භාවිතා වෙන වර්ග සෙන්ටිමීටර් හා වර්ග මීටර්. එතකොට ඊළඟට අපි ත්‍රිකෝණ වලට ගියොත් මේ වගේ සුළු කෝණ ත්‍රිකෝණ, ඍජු කෝණ ත්‍රිකෝණ, මහ කෝණ ත්‍රිකෝණ වල වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට මේකෙදී ආධාරකයේ ලෙස අපි යම් පාදයක් තෝරගත්තාද ඒ පාදයේ ශීර්ෂ දෙක හැර තුන්වන ශීර්ෂයේ සිට අඳුනු ලබන ලම්බකය තමයි ලම්බ උස හැටියට අපි තෝරගන්න ඕනේ. එතකොට ඍජු කෝණාශ්‍රයක ආධාරකයේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක එකක් ආධාරකයේ වුණොත් අනිත් එක ඉබේම ලම්බ උස බවට පත් වෙනවා. මහ කෝණ ත්‍රිකෝණයක ආධාරකයේ ලෙස මෙවැනි පාදයක් තෝරගත්තොත් ලම්බ උස එන්නේ ත්‍රිකෝණයට බාහිරින්. අන්න ඒ වෙනස හොඳින් හඳුනා ගන්න ඕනේ. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. සමාන්තර අශ්‍ර සහ රොම්බස වල වර්ගඵලය කියන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එතරම් මේ ලම්බ උස ලෙස ගන්නේ ආධාරකයේ ලෙස ගන්න පාදයට සමාන්තර සමුඛ පාදය අතර පරතර හේවත් ලම්බ උස. ඊළඟට අපි ට්‍රැපීසියමට ගියොත් මේ ට්‍රැපීසියමක වර්ගඵලය කියන්නේ සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගුණ කරනවා ලම්බ උස.
සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගුණ කරනවා ලම්බ උසේ. ඊට පස්ව අපි වෘත්තයක වර්ගඵලය ගැන සාකච්ඡා කරොත් ඒ එනවා a සමානයි 5r වර්ගය. එතකොට පරිමිතිය සහ වර්ගඵලය ඇසුරෙන් බොහෝ වෙලාවට ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්නයකුත් ෆස්ට් පේපර් එකේ B කොටසේ ලකුණු 10ක විතර ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර ටික සහ එහි අවබෝධය ඉතාමත් වැදගත්. දරුවනේ අපි මිනුම් යටතේ දැන් සාකච්ඡා කරන්න යන්නේ වර්ගඵලය හා පරිමාව. මෙතනදී මම ඝන වස්තු තමයි සලකන්නේ. කලින් පරිමිතිය සහ වර්ගඵලය අපි සාකච්ඡා කරේ තල රූපවල. දැන් ඝන වස්තු ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රිස්ම. ප්‍රිස්ම එක ඒකාකාර හරස් කඩක් තියෙනවා. ඒ කියන්නේ වර්ගඵලයෙන් සමාන සමාන්තර මුහුණක් දෙකක් තියෙනවා. දැන් සිලින්ඩරය ගත්තොත් සිලින්ඩරේ 17 එක මෙන්න මේ පියන් දෙක වර්ගඵලයෙන් සමානයි වගේම සමාන්තර. ඒ කියන්නේ ඒකාකාර හරස් කඩක් තියෙනවා. අනේ ඒකාකාර හරස් කඩක් ඇති ඝන වස්තුවකට අපි කියනවා ප්‍රිස්ම කියලා. එතකොට මේ ඝන වස්තු බෙදෙන ප්‍රධාන එක් වර්ගයක් ප්‍රිස්ම. ප්‍රිස්ම වල හරස් කඩ හඳුන ගන්න ඕනේ. මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්ම තමයි ඔයගොල්ලෝ ප්‍රසිද්ධම ප්‍රිස්ම කිව්වම ඔළුවට එන්නේ. ඒකේ වර්ගඵලයෙන් සමාන සමාන්තර මුහුණක් දෙකක් තියෙනවා. එක මුහුණක් තමයි අපි ගන්නේ හරස් කඩ ලෙස. එතකොට මේ ඕනෑම ප්‍රිස්ම එක පරිමාව සොයන්නේ එක සූත්‍රයේ තියෙනවා. හරස් කඩ වර්ගඵලයේ ගුණ කරනවා ප්‍රිස්මේ දිගාතට නම් තියෙන්නේ දිගේ. කෙලින් හිටවලා තිබ්බොත් උසේ. රුපියලක් වගේ මට්ටම් කරලා තිබ්බොත් ඝනකම්. එහෙනම් ඕනෑම ප්‍රිස්මයක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස. එහෙම නැත්නම් දිග. නැත්නම් ඝනකම්. කාසියක වගේ. එතකොට ඒ පෘෂ්ඨවල වර්ගඵලය හොයන්නේ ඒ පෘෂ්ඨවල වර්ගඵලය වෙන වෙනම හොයලා එකතු කරන්න ඕනේ. එතකොට මේ ප්‍රිස්ම යටතේ අපි සාකච්ඡාවට ගන්නවා ඝනකයේ ඝනකාභී ප්‍රිස්ම. එතකොට මේ ඝනකයේ ඝනකාභී අපි දන්නවා පරිමාව කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඇත්තට මේක බිඳිලා එන්නේ හරස්කඩ වර්ගඵලය කියන්නේ a ගුණ කිරීම b. ඇත්තට මේ තියෙන්නේ හරස්කඩ වර්ගඵලය ඒක ගුණ කිරීම උස. ඒක අපි පොදුවේ කියනවා දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඝනකයටත් එහෙමයි ඝනකාභයටත් එහෙමයි. ඊට පස්සේ අපි යනවා ඒ ලස්සනම ප්‍රිස්මේ මේ ප්‍රිස්ම වල පරිණාමය නේද? වානරය පරිණාමණය වෙලා මිනිසාව වගේ ප්‍රිස්ම පරිණාමණය වෙලා සිලින්ඩරේ අපි අවසාන යනවා සිලින්ඩරේ. මේ සිලින්ඩරේ පරිමාව කියන්නේ අර සූත්‍රයෙන්ම තමයි ගොඩනැගෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ වෘත්තය. නේද? හරස්කඩ වර්ගඵලයේ වෘත්තය. වෘත්තයේ වර්ගඵලයේ ගුණ කිරීම උස. මේ තියෙන උස. ඊට පස්සේ එයාගේ පෘෂ්ඨ වර්ගඵලය. මේක තියෙනවා තල පෘෂ්ඨ දෙකක්. වෘත්තාකාර මුහුණ දෙකක්. එක වෘත්තයක් πr වර්ගයේ ඒ වගේ ඒවා දෙකක්. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨය කියන්නේ අපි මේ වගේ කඩදාසියකින් පෙන්නු මේ වක්‍ර පෘෂ්ඨයේ මේ වක් වෙලා තියෙන 17 එකේ වටේ දිග මේ වක් වෙලා තියෙන මේ කඩදාසිය. මේ කඩදාසිය. අනේ මේකේ මේ බලන්න වෘත්තාකාර කොටස. මේකේ අර r නම් මේ දිග කියන්නේ කවුද? 2πr. මේ දිග ඇරියොත් මේ දිග වෙන්නේ අර වෘත්තාකාර කොටස තමයි මේ වෘත්තාකාර කොටස තමයි දිග ඇරිය. ඒක 2πr. ඒතකොට ආපහු බලන්න මේ වක්‍ර වෙලා 17 එකේ කොලේ. මේ වටේ මේ දිග කියන්නේ 2πr. ඒක තමයි දිගට. ඒතර උස තමයි h. ඒක තමයි පළලට එන්නේ. එතකොට මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඍජු කෝණාශ්‍රයක් අවසානයේදී ලැබෙන්නේ දිග 2πr පළලේ. ඒතර 2πr ගුණ කිරීම නේද? ඒ කියන්නේ දිග h කියන්නේ පළල. අන්න ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. ඒතර තල පෘෂ්ඨ වර්ගඵලයට එනවා වෘත්තාකාර මුහුණක් දෙකයි. 17 එකේ කොලේ ගැලුවාම එන ඍජු කෝණාශ්‍රය 2πr h. ඊට පස්සේ අපි සාකච්ඡාවට ගන්නවා පිරමීඩ. පිරමීඩය කියන්නේ ඒක ඒකාකාර හරස්කඩක් නැහැ. ඒක තියෙන ආධාරකයක් සහ උච්චයක්. අපිට මතක් වෙන වස්තුව මොකද්ද මේ පිරමීඩ? ඉජිප්තු පිරමීඩ.
ඒතර මේකේ ආධාරකයක් උච්චයක් කියන්නේ සීලුම ආධාරක හමු වෙන උසම තැන. ඒක තමයි උච්චයක්. ඒතර මෙතනදී අපි ඕනෑම පිරමීඩයක පරිමාව හොයන්න ගන්නේ ආධාරකයේ වර්ගඵලය සහ මෙන්න මේ උච්චයේ ඉඳන් ආධාරකයට අඳිනු ලබන ලම්බකය. අන්නේ ලම්බකයේ උස තමයි පරිමාව හොයන්න භාවිතා කරන ලම්බ උස වෙන්නේ. එහෙනම් පිරමීඩයක පරිමාව කියන්නේ 3න් 1ක්. ආධාරකයේ වර්ගඵලයේ ගුණ කිරීම උස. උස ලෙස ගන්නේ මේ උච්චයේ සිට ආධාරකයට අඳුරු ලබන ලම්බකයටයක් අරගෙන මේ උච්චයට නැගලා ලම්බකයටේ පහළට බෑවොත් අන්නේ ලැබෙන ලම්බ උස තමයි අපි ගන්නේ මොකක් කියලාද? උස කියලා ගන්න. එතකොට පිරමීඩයක ඕනෑම පිරමීඩයක පරිමාව ගොඩ නැගෙන්නේ මේ සූත්‍රය. ප්‍රිස්මයකටත් එන්නේ සූත්‍රයක් තියෙනවා. 3න් 1ක් පිරමීඩේ නම් 3න් 1ක් ආධාරකයේ වර්ගඵලයේ ගුණ කිරීම උස. ඒතර මේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඒ පෘෂ්ඨවල වර්ගඵලය හොයලා එකතු කරනවා. අනේ එහෙනම් අපිට ඊට පස්සේ එනවා ආධාරකයේ සමචතුරාශ්‍රාකාර පිරමීඩ, සවිධි පංචාශ්‍රාකාර, සවිධි සදාශ්‍රාකාර පිරමීඩ. අපිට බොහෝ වෙලාවට ආධාරකයේ ඉන්නේ සමපාද ත්‍රිකෝණ, සවිධි සදාශ්‍රාකාර, සමචතුරාශ්‍ර, ඒ වගේ සවිධි බහුශ්‍ර වලින් තමයි අපිට 11 ශ්‍රේණියේදී තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ පරිණාමණය, පිරමීඩ වල පරිණාමණය තමයි කේතු අයිස්ක්‍රීම් කෝන් එක තිරිගොට්ට කේතු. මේ කේතුවේ මේ දිගට කියනවා අපි ඇලවුස මේ කාර්යය උච්චේ සිට අඳුරු ලබන ලම්බකය හරියටම මේ වෘත්තයේ කේන්ද්‍රයට ඒ ලම්බකය සෙට් වෙනවා. අන්න එතකොට ඒ ලම්බ උස h නම් මේ h r l අතර අපූර්ව සම්බන්ධතාවයක් තියෙනවා. l වර්ගය ඒ කියන්නේ ඇල උසේ වර්ගය සමානයි අරේ වර්ගය දන මේ ලම්බ උසේ වර්ගය. ඒ සම්බන්ධතාවය දැන ගැනීම වැදගත්. එතකොට මේකත් පිරමීඩයක්. එහෙනම් පොදු මහත් සූත්‍රයම තමයි භාවිතා වෙන්නේ. v සමානයි 3න් 1ක් ආධාරකයේ වර්ගඵලය. මේකේ ආධාරකයේ වෘත්තය. එතකොට ආධාරකයේ වර්ගඵලය πr වර්ගය ගුණ කිරීම. h කියන්නේ කවුද මේකේ? ලම්බ උස. h කියන්නේ ලම්බ උස. එතකොට මේක පෘෂ්ඨ වර්ගඵලය හැටියට ගන්නවා පතුල තල පෘෂ්ඨය. ඒක πr වර්ගේ වටේ ටික වක්‍ර පෘෂ්ඨය. ඒක සූත්‍රයේ තියෙනවා πrl. ඊට පස්සේ අපි කතා කරා ප්‍රිස්ම පිරමීඩ. ඒ දෙකටම අයිති නොවන වෙනස්ම ඝන වස්තුවක් තියෙනවා. ඒක තමයි ගෝලය. ගෝලයාරේ r නම් එයාගේ පරිමාව v සමානයි 3න් 4යි πr වර්ගය. එයාගේ වර්ගඵලය සමානයි 4යි πr වර්ගය. එතකොට මුළු මහත් පරිමාව පිළිබඳ සියලුම සූත්‍ර ටික මේක සෙකන්ඩ් පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා ලබ් ගණකත් එක්ක සම්බන්ධ වෙලා. ඊට අමතරව කෙටි ප්‍රශ්න පත්‍රෙත් බොහෝ වෙලාවට ප්‍රිස්ම වලින් ප්‍රශ්නයක් වෙනවා ලකුණු දෙක. ඒක නිසා අතහරින්නම බැරි ඉතාමත් වැදගත් පාඩමක් මිනුම් යටතේ අපිට ලැබෙන පාඩමක්. එහෙමනම් මිනුම් යටතේ ප්‍රධාන පාඩම් දෙකක මයින්ඩ් මැප් දෙක අපි හදුවා. අපි ඊළඟට අලුත් කොටසකට යමු. ළමයි අපි මිනුම් යටතේ ඊළඟට කතා කරන්න යන්නේ ධාරිතාව හා පරිමාව, වේගය, දුර කාල ප්‍රස්ථාර, පරිමා සිද්ධතා. විශේෂයෙන්ම දුර කාල ප්‍රස්ථාර වලින් වගේ නම් බොහෝ වෙලාවට මේ අවුරුද්දේ ෆස්ට් පේපර් එකේ B කොටසේ ගාණක් එන්නත් පුළුවන්. සහ මේ මාතෘකා සියල්ලම මේ පාර පුදුම වැදගත් තැනක් ගන්නා මාතෘකා ටික. ෆස්ට් පේපර් එකේ B කොටසට වගේම ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්න 25ට මේ සියල්ලම විශාල වටිනාකමක් උසුලනවා. පේපර් එක ආවට පස්සේ ඔයගලන්ට දෙක බලා ගන්න පුළුවන්. මුලින්ම අපි කතා කරමු ධාරිතාව හා පරිමාව ගැන. යම් වාජනයක ධාරිතාවක් කියන්නේ එම වාජනයට අල්ලන ද්‍රව පරිමාව. ඒ වාජනයක් සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය ද්‍රව පරිමාවට තමයි ධාරිතාව කියන්නේ. ධාරිතාව කියන්නේ පරිමාවම තමයි. යම් වාජනයක පරිමාව. ඒතර වාජනයක පරිමාව සමානයි පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම. මේ කාගේ සූත්‍රයද?
ක්‍රිස්මේක සූත්‍රය. ඒ කියන්නේ අපි වාජනයේ ලෙස ගන්න ජොග්ගුවක් නේද? එවැනි හැඩයක් තමයි අපි මෙතනදී සලකන්නේ. ඒතර වාජනික පරිමාව පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස. ඒතර ඒකේ උස කියන එක උක්ත කරොත් ඒකේ නම පරිමාව බෙදීම පතුලේ වර්ගඵලය. ඒතර මේකට අදාළ වන ඒකක අතර සම්බන්ධතාවය තමයි මේ මිලිලීටරය කියන තැනුම් ඒකකයේ හදලා තියෙන දිග පළල උස 1 සෙන්ටිමීටර වන ඝනකයකට අල්ලන ද්‍රව පරිමාව. ඒතර ඒක සෙන්ටිමීටර වලින් නම් ඝන සෙන්ටිමීටර ඒකට අල්ලන ද්‍රව පරිමාව මිලිලීටර එක. එහෙනම් මිලිලීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර එකක්. ඒක තාමත් අපි දන්නවානේ ලීටර සහ මිලිලීටර අතර සම්බන්ධතාවය. ලීටරයක් කියන්නේ 10 මිලිලීටර. ඊට පස්සේ දිග පළල උස 1 මීටර වන වාචනයකට ඒ කියන්නේ යාගේ පරිමාව 1 ඝන මීටර එවැනි වාදනයකට අල්ලනවා ජලය ලීටර 10. ගෙදර ජල විදුලි බිල්පත ගණනය කරනවනේ. ඒතර ඒකක එකක් කියලා ගන්නේ ඝන මීටර එකක්. ඒ කියන්නේ ලීටර 10. ගෙදර ජල පරිභෝජනයේ ඒකක 24යි කියන්නේ. ඔයගලන්ගේ ගෙදර 24000 ලීටර භාවිතා කරලා තියෙනවා. ඒ නිසා මේක සුවිශේෂී වැදගත්කමකින් හෙබි සම්බන්ධතාවය. මේක වැදගත්. ගෙදර අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ භාවිත කරන ජල ටැංකියේ ඝන මීටර කීයද කියලා ගහලා තියෙනවා. ඒවා ප්‍රායෝගිකව වැදගත්. ඊට පස්සේ අපි කතා කරමු පරිමා ශීඝ්‍රතාවය. තමයි විශේෂයෙන්ම ද්‍රවයකට වේගයක් තියෙනවා. ද්‍රවයකට වේගයක්. වේගයක් කියන්නේ ඒකක කාලය තුලදී යා ගමන් කරන දුර. ඒ වගේම ද්‍රවයකට පරිමා ශීඝ්‍රතාවයක් තියෙනවා. හිතන්නේ යම් නලයකින් ඒකාකාර හරස් කඩකින් ඒ කියන්නේ එක පොයින්ට් එකකින් අපි හරස් කඩක් හැපුවොත් ඒක කාලයකදී එතනින් පිටවෙන ජල පරිමාව. අනේ ඒකට කියනවා අපි පරිමා ශීඝ්‍රතාවය. ගෙදර ටැප් එකේ කොහොමද පරිමා ශීඝ්‍රතාවයමයි? ටැප් එක සම්පූර්ණයෙන්ම ඇරලා වාජනයකට ඒකක කාලයකදී එකතු වෙන ජල පරිමාව හොයන්න. මිනිත්තුවකදී එකතු වෙන ජල පරිමාව හොයන්න. ඒතර ඒ ජල පරිමාව ලීටර වලින් ලැබුණා නම් ඒක මිනිත්තු වලින් බෙද. ඒතර මිනිත්තුවට ලීටර පරිමා ශීඝ්‍රතාවය එනවා. ඕගලන්ට ගෙදර තියෙන ජල නලවල ජල නලේ නලයට ඕනම් පරිමා ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. හොයාගෙන ඕගලන්ට කියන්න පුළුවන් වැඩිම ශීඝ්‍රතාවයක් තියෙන්නේ මෙන්න මේ ටැප් එකේ කියලා. ශීඝ්‍රතාවයේ වෙනසක් තියෙනවා. ඕගලන්ගේ ගෙදර තට්ටුවෙන් තට්ටුවට ඕගලන්ගේ ජල කරාමවල ශීඝ්‍රතාවයේ වෙනසක් තියෙනවා. ඒක ගණනය කරගන්න පුළුවන්. ඒතර අන්න වගේ ප්‍රායෝගික දේවල් තමයි මේ ගණිතයේදී අපි භාවිත කරන්නේ. පරිමා ශීඝ්‍රතාවය කියන්නේ පරිමාව බෙදීම කාලය. ඒතර එතනදී භාවිත වෙන ඒකක ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. තත්පරයට ලීටර, තත්පරයට මිලිලීටර වගේ වෙන්න පුළුවන්. එතකොට ඊළඟට අපි කතා කරන මේ මිනුම් යටතේ එන අපිට වැදගත් සූත්‍රය තමයි වේගය. වේගය සමානයි කවුද දුර බෙදීම කාලය. එතකොට මේ සූත්‍රයට දාලා අපිට හිතපු ගමන් ප්‍රශ්න හදන්න එනවා. එතකොට තත්පරයට මීටර කියන්නේ MPS කියලා කියනවා. මේ එකක මීටර per second. පැයට කිලෝමීටර. කාලයේ පැය වලින් ගත්තොත් දුර කිලෝමීටර වලින්. එතකොට ඒක එනවා kmph කියලා. කිලෝමීටර per hour. ඊට පස්සේ අපිට තවත් වැදගත් මෙවර විභාගයේදී ප්‍රධාන ලෙසම වැදගත් කොටස තමයි මේ දුර කාල ප්‍රස්තාව. දුර කාල ප්‍රස්තාව. එතකොට x අක්ෂය ලෙස කාලයේද සිරස් අක්ෂය ලෙස දුරද අරගෙන අඳුරු ලබන මේ AB කියන කොටස මූල ලක්ෂය හරහා යන සරල රේඛා ඛණ්ඩයක්. එතකොට එයාගේ අනුක්‍රමණය හෙව්වොත් මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ m සමානයි y බෙදීම x. එතකොට මෙයාගේ අනුක්‍රමණය හෙව්වොත් එනවා AB කොටසේ වේගය. එතකොට BC වලදී යා දුරක් ගමන් කරලා නැහැ. ඒ කියන්නේ යා මේ කාලය තුල නතර වෙලා ඉඳලා තියෙනවා. CD කාලය අන්න මූල ලක්ෂය හරහා නොයන සරල රේඛාව. ලක්ෂ දෙක හොයාගත්තට පස්සේ ඒකේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. ඒ අනුක්‍රමණය සමානයි CD රේඛාවේ වේගයට. ඒක නිසා තමයි මෙතන තියෙන රේඛාවක අනුක්‍රමණය සමාන එම කොටසේ වේගය. එහෙනම් මිනුම් යටතේ ඉතාමත් වැදගත් සූත්‍ර කීපයක් අපි කතා කරා. මෙවර සාපෙලට විශාල වටිනාකමක් තියෙනවා මේ සූත්‍රවල.
එහෙනම් අපි ඊළඟ ඒකකයට කොටසට සම්ප්‍රාප්ත වෙමු. දරුවනේ අපි දැන් සැරසෙන්නේ මිනුම් යටතේ ත්‍රිකෝණමිතිය හා පරිමාණු රූප කොටස සාකච්ඡා කරා. ඒකේ මුලින්ම පරිමාණු රූප ගත්තොත් මේ 1/10 පරිමාණ මේ තේරුම තමයි 1 සෙන්ටිමීටරකින් 10 සෙන්ටිමීටර. ඒකට සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදුනම 1 සෙන්ටිමීටරයකින් පරිමාණය නිරූපණය වෙනවා 10 මීටර. සිතියම් අභ්‍යාසවල එහෙම ප්‍රසිද්ධ 1/50000. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් භාගය කිලෝමීටර. නැත්නම් 1/100,000. 1 සෙන්ටිමීටරයකින් 1 කිලෝමීටර. සිතියම් පොත් අධ්‍යයනය කරනකොට ඕගලන්ට දකින්න ලැබේ. ඊට පස්සේ මේ පරිමාණ රූප යටතේ ප්‍රධාන දිශා ඇසුරෙන් පිහිටීම් දැක්වේ. ප්‍රධාන දිශා ඇසුරෙන් පිහිටීම් දක්වනකොට අපි පටන් ගන්න එක්ක උතුරේ නැත්නම් දකුණේ. ආරම්භ කරන්නේ එක්ක උතුරෙන් නැත්නම් දකුණේ. ඒතර මේ ඒ ලක්ෂය වඩාත් ආසන්න උතුරට නිසා උතුරෙන් ආරම්භ කරනවා. හැබැයි ආසන්න දකුණට නම් දකුණෙන් ආරම්භ කරනවා. ආරම්භ කරන්නේ එක්ක උතුරෙන් නැත්නම් දකුණෙන්. ඊට පස්සේ අපි දිශාව බලනවා අදාළ කෝණය. අංශක 40ක් මොන පැත්තට බර වෙලාද ඉන්නේ? නැගෙනහිර. එහෙනම් මේ කියවනේ උතුරෙන් අංශක 40ක් කොහෙටද යන්නේ? නැගෙනහිර. එතකොට ආරම්භ කරන්නේ උතුරෙන්. උතුරෙන් ආරම්භ කරාම මේ කෝණය භ්‍රමණය වෙලා තියෙන්නේ කියන්නේ නැගෙනහිර. ඒතර උතුරෙන් අංශක 40ක් නැගෙනහිර. එක්කෙටින් ලියන්නේ ඔය විදිහට. ඒක වචන වලින් ලියන්න පුළුවන්. උතුරෙන් අංශක 40ක් නැගෙනහිර. ඊට පස්සේ ඔතනදී ප්‍රධාන දිශා දෙකක් භාවිතා වෙනවා. අගට භාවිතා වෙන්නේ නැගෙනහිර බටහිර මුලට උතුරු දකුණු. ඊට වඩා ඒක සරල වෙලා එනවා දිගාංශයේදී. දිගාංශයේදී එකම දිශාවක්. හැමතිස්සෙම උතුරට රේඛාවක් ගහලා ඒ සිට B ගේ පිහිටීම මයින්කොට AB යා කරලා උතුරට ගහලා දක්ෂිනාවර්තව තමයි කෝණෙ මයින්නේ. කෝණේ ඉලක්කම් 3කින් ලියන්නේ. එච්චරයි. ඒතර අරකට වඩා මේක පහසු. ඒක නිසා තමයි දිගාංශය වැඩිපුර භාවිතා වෙන්නේ. ඊට පස්සේ අපි ත්‍රිකෝණමිතියේදී ගොඩාක් වැදගත් පරිමාණ රූපවලදී ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ. ආරෝහණ කෝණ හැදෙන්නේ පහළ සිට ඉහළ බලන වස්තු දෙස. පහළ සිට ඉහළ බලන වස්තු දෙස. එතකොට පහළ සිට ඉහළ බලනකොට වස්තුව දෙස බලන රේඛාව අපි කියනවා ත්‍රිකෝණමිතියේදී දෘෂ්ටි රේඛාව. පොළොවට සමාන්තරව ගමන් කරන ආලෝක කිරණයට කියනවා ඇස් මට්ටම. ඒ දෙක අතර කෝණයට තමයි අපි කියන්නේ ආරෝහණ කෝණය. ඊට පස්සේ අවරෝහණ කෝණය කියන්නේ ආරෝහණ කෝණය හැදෙන්නේ පහළ සිට ඉහළ බලනකොට අවරෝහණ කෝණය හැදෙන්නේ ඉහළ සිට පහළ බලනකොට. ඉහළ සිට පහළ බලනකොට පොළොවට සමාන්තර වෙන ආලෝක කිරණයේ ඇස් මට්ටම ඒක ඇස් මට්ටම. තොර වස්තුව දෙසට යන ආලෝක කිරණය ඒක අපි කියනවා දෘෂ්ටි රේඛාව. දෘෂ්ටි රේඛාව. තොර එතනදී අර ඉස්සෙල්ලා දේ වගේම තමයි ඇස් මට්ටම දෘෂ්ටි රේඛාවත් අතර කෝණය පහළ සිට ඉහළ බලනකොට ඇස් මට්ටම දෘෂ්ටි රේඛාවත් අතර කෝණය ආරෝහණ කෝණය ඉහළ සිට පහළ බලනකොට ඇස් මට්ටම දෘෂ්ටි රේඛාවත් අතර කෝණය අවරෝහණ කෝණය. අවරෝහණ කෝණ. මේ කෝණ දෙක ඒකාන්තර කෝණ නිසා සමාන වෙනවා. ඒක වෙනම දෙයක්. ජ්‍යාමිතිය. ඊට පස්සේ අපි යමු ත්‍රිකෝණමිතික ප්‍රධාන අනුපාත තුන. ත්‍රිකෝණී ත්‍රිකෝණයක මේ කෝණයේ ඇසුරෙන් මුලින්ම ප්‍රථමයෙන්ම පාද ටික නම් කරගන්න පුළුවන්. අපිට ඉස්සරහින් ඉන්නේ සමුඛ පාදය. ඒකට යා වෙලා ඉන්නේ කර්ණය. ත්‍රිකෝණයේ ඉස්සරහින් ඉන්නේ කර්ණය. නොදන්නවා නම් කර්මය. හරි. එතකොට ඉස්සරහින් ඉන්නේ සමුඛ පාදේ, යා වෙලා ඉන්නේ යාබද පාදේ, ත්‍රිකෝණයේ ඉස්සරහින් ඉන්නේ කර්ණය. ඒතර අනුපාත තුනක් කෝණයේ ඇසුරෙන් කෝණය තමයි මේන් කැරක්ටර්. එයා ඇසුරෙන් සයින් කියන අනුපාතය කියන්නේ සක කෙටියෙන් මතක තියාගන්න අපි සක සමුඛ පාදයේ බෙදීම කර්ණය. සමුඛ පාදයේ BC කර්ණයේ AC. cos θ අපි කෙටියෙන් මතක තියාගන්න යකා කියලා. ය කියන එකෙන් අපි ගන්න යාබද පාදයේ AB ක කියන එකෙන් අපි ගන්න කර්ණය. tan θ කියන එක අපි ගන්න සාය කියන සංකල්පයෙන් ස කියන්නේ සමුඛ පාදයේ ය කියන්නේ යාබද පාදේ. යාබද පාදේ. right. තොර දරුවනේ මේක සාපේල විභාගේ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ක කොටසක්. මේ පාර ප්‍රධාන තැනක් දෙනවා ත්‍රිකෝණමිතිය පරිමාණු රූපවලට.
කෙටි ප්‍රශ්න පත්තරේ මේකෙන් කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා. ඒක නිසා මේක තාමත් වැදගත් පාඩමක්. විභාගයට අත්‍යවශ්‍යම ටික තමයි මම මේ මයින්ඩ් මැප් එකට දාලා තියෙන්නේ. නැත්නම් තව පොඩි කැලි ගොඩක් තියෙනවා. අත්‍යවශ්‍යම ටික තමයි මම මයින්ඩ් මැප් එකට දාලා තියෙන්නේ. එහෙනම් අපි තව අලුත් කොටසකට ගමන් කරමු. අද දරුවනේ අපි කුලක හා සම්භාවිතාව තේමාව යටතේ කුලක ගැන මයින්ඩ් මැප් එකක් සාකච්ඡා කරමු. විශේෂයෙන්ම කුලක ගැන මුලින්ම අපි ගත්තොත් කුලක කර්ම ටික ගැන අවබෝධයක් ගත්තොත් ඒ ඡේදන B කියන්නේ A සහ B කුලක දෙකටම පොදු ප්‍රදේශය. එතකොට අපි ගත්තොත් කුලක A මේලේ B කියන්නේ මේ කුලක දෙකට අයිති සියලුම අවයව ඇතුළත් ප්‍රදේශය. A' කුලකය කියන්නේ A හැර ඉතිරි ටික. ඒතර කුලක කර්ම වලින් මේක කියන්නේ කුලක අනුපූරකේ A' කියන්නේ ඒ කුලකයේ අනුපූරකේ. ඒ කියන්නේ ඒ කුලකයේ හැර සර්වත්‍ර කුලකයේ අවයව ටික. ඒ කුලකයේ හැර සර්වත්‍ර කුලකයට අයිති ඉතුරු අවයව ටික. ඒතර ඔය කුලක කර්ම තුනේ තාමත් වැදගත්. ඕක භාවිතයෙන් එන ගැටලු. ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට කුලක අනේකත්වය අතර සූත්‍රය. මේක බොහෝ වෙලාවට කෙටි ප්‍රශ්නයකට තමයි විතර එන්නේ. n වාරයක් a මේලේ b සමාන n a ධන nb දින n වාරයක් a ඡේදන b. ඊට පස්සේ උපකුලක සංකල්පය තමයි කියන්නේ විශාල කුලකයක් ඇතුලේ කුලක කියන්නේ කුලක පැටි. ඒ කුලකේ පැටිය තමයි b. ඒතර අපි ඒක කියනවා b උපකුලකයේ ඒකේ. අපි මේ කුලකවල වෙන රූප සටහන් අඳුරු කිරීම ටිකක් බැලුවොත් ත්‍රිත්ව කුලකවල A ඡේදන B ඡේදන C කියන්නේ මේ කුලක තුනටම අයිති පොදු ප්‍රදේශය. කුලක තුනටම අයිති ප්‍රදේශය. ඊට පස්සේ A මේලේ B මේලේ C කියන්නේ මෙතන කුලක තුනටම පොදු ප්‍රදේශය. A මේලේ B මේලේ C කියන්නේ කුලක තුනටම අයිති සීළු ප්‍රදේශය. සීළු ප්‍රදේශය. මෙතන තුනටම අයිති පොදු ප්‍රදේශය. මෙතන සීළුම ප්‍රදේශය. ත්‍රිත්ව කුලක පිළිබඳ අවබෝධයක් ඕනේ අපිට විභාගෙදී විශේෂයෙන්. මේ කුලක නියම වලින් විභාගය සඳහා වැදගත්ම නියම ටික තමයි මම මෙතන ඉදිරිපත් කරන්නේ මයින්ඩ් මැප් එකෙන්. එතකොට A' ඡේදන B' මේක අපිට ඩෑෂ් එක එළියට ගන්න පුළුවන්. ගත්තම මේ ඡේදනේ මේලේ වෙනවා. මේක වෙන් රූප සතහන් අඳුරු කර දැක්වීම මගින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒකෙම අවස්ථාවක් තමයි A' මේලේ B' කිව්වම ඒක ඩෑෂ් එක එළියට ගත්තම ඒ කියන්නේ කුලක අනුපූරක එළියට ගත්තම මේලේ ඡේදනයේ බවට පත් වෙනවා. ඊට පස්සේ මෙතන පුංචි කුලක නිකන් වරහන් ඉවත් කර ගුණ කිරීමක් වගේ තියෙන වීජ්‍ය ප්‍රකාශන. A ඡේදන B මේ මේලෙන් තමයි වෙන් වෙන්නේ. මේලෙන් වෙන් වෙන්නේ. ඊට පස්සේ A ඡේදන C C. මෙතනත් ඒ සිද්ධාන්තයමයි වෙන්නේ. නිකන් ඒ මේලෙන් ගුණ කරලා වරහන් ඉවත් කරනවා. ඒතර මේ ඡේදනෙන් තමයි වෙන් වෙන්නේ. ඒ මේලේ B ඡේදනේ. ඊට පස්සේ ඒ මේලේ C. ඒතර ඔබ අවබෝධයෙන් ඒ සිද්ධ වෙන විදිහ මෙතන මේ යාන්ත්‍රණය අවබෝධ කරගන්න. ඒතර මේක පාසුවෙම කුලකවල ලක්ෂණ කිහිපයක්. ඒ කුලකයට ඒ කුලකයක් එකතු කරොත් ඒම තමයි. ඒක වෙන රූප සටහන් ඇඳලා පැහැදිලි කරගන්න පුළුවන්. ඒ ඡේදනේ ඒත් එක්ක ඒගේ ඡේදනේ තමයි ඒ එකිනෙකට පොදු ප්‍රදේශ. ඒ මේලය අභිශූන්‍ය කුලකය. මේලෙන් විතකදී අදහස් වෙන තව කුලකයක එකතුවක්. ඒතර අභිශූන්‍ය කුලකයක් එකතුවක් කරාට වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කුලකයක් එක්ක අභිශූන්‍ය කුලකයක ඡේදනයක් නැහැ. ඒක අභිශූන්‍යයි. ඒ කුලකේ අනුපූරකෙත් අනුපූරක. ඒ කුලකේ අනුපූරකය කියන්නේ සර්වත්‍ර කුලකය ඉතුරු අවයව ටික. ඒතර සර්වත්‍ර කුලකේ ඒ ඉතිරි ප්‍රදේශයේ හැර ඉතිරි ප්‍රදේශය කියන්නේ නැවත එනවා ඒ කුලකේ. අපි ඕක පොඩි රූප සටහනකින් පෙන්නුවෝ. මේක සර්වත්‍ර කුලකේ නම් මේක A. ඒතර A' කියන්නේ කවුද? A හැර ඉතිරි ටිකනේ. මෙන්න මේ ප්‍රදේශයේ.
එතකොට එයාගේ ඒ ඩෑෂ් මේ එළියේ තියෙන්නේ ඒ ඩෑෂ්. එතකොට එයාගේ අනුපූරකය කියන්නේ ඒ ඩෑෂ් කියන්නේ මේ එළියට. එයාගේ අනුපූරකය කියන්නේ නැවත මැදට. මැද. අනේ එතකොට මේ මැද ටික කියන්නේ කවුද? ඒ මැද ටික කියන්නේ කයි. දරුවනේ අපි කුලක හා සම්භාවිතාව යටතේ මේ කුලක කොටස මේක ඉතාමත් වැදගත්කමක් උසුලනවා සෙකන්ඩ් පේපර් එකට. මේ කුලක පිළිබඳ සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් තිබ්බම ඒ ගාන කරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ කුලක හා සම්භාවිතාව යටතේ ඊළඟ තේමාව යන්න කලින් අපි මේකේ සම්භාවිතාව කියන කොටස ආරම්භ කරමු. කුලක හා සම්භාවිතාව යටතේ සම්භාවිතාව කොටස. මෙතනදී අපි මුලින්ම අහඹු සිද්ධියක සම්භාවිතාව ගැන කතා කරොත් අහඹු සිද්ධියක සම්භාවිතාව අපි කියන PA probability of A සමානයි ඒ සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. දැන් අපි උදාහරණයක් වශයෙන් හිතමු ධාතු කැටයක් දැම්මොත් ඊටත් සංඛ්‍යාවක් ලැබෙන්නේ සම්භාවිතාව. ඒකට ධාතු කැටේ නියදී අවකාශයේ කියන්නේ 1 2 3 4 5 6 අවයව 6. ඊට සංඛ්‍යාවක් ඒ සිද්ධියේ අවයව ගණන කියන්නේ 3. එතකොට උත්තරේ 6න් 3. අපි ඊළඟට යමු A හා B ඕනෑම සිද්ධි දෙකක් නම් P වාරයක් කේමේලේ B සමානයි PA ධන PB වෙන P වාරයක් ඡේදන B. අපිට කුලකවලදී හම්බුණු N වාරයක් කේමේලේ B NA ධන NB වෙන N වාරයක් ඡේදන B. ඒ සූත්‍රයෙන් තමයි මේක ගොඩ නැගෙන්නේ. හැම පදයක්ම සරල කුලකින් බෙදාගෙන ඉන්නේ. ඒ සූත්‍රයයි මේ සූත්‍රය අතර විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. අවයව ගණන ඇහුවොත් එන් දාගෙන යනවා මෙතනට. සම්භාවිතාව ඇහුවොත් P දාගෙන යනවා. A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි කියන්නේ එක විට සිදු නොවන ඒවා. ඡේදනයක් නැහැ. ඒ දෙන්න එක විට සිදු වෙන්න බෑ. අනේ එවැනි සිද්ධි වල ඡේදන කුලකයේ සම්භාවිතාව අභිශූන්‍ය. අනේ එතකොට මේ සූත්‍රයක දැම්මොත් ඡේදනයේ බිඳුවක් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ P වාරයක් කේමේලේ B කියන්නේ PA ධන PB. ඊට පස්සේ අපි කතා කරමු ස්වායත්ත සිද්ධි. කමල් විභාගයේ සමත් වීම නිමල්ගේ විභාගයේ සමත් වීමට බලපන්නේ නේ. අන්න එවැනි ස්වායත්ත සිද්ධි දෙකක් එක විට සිදුවීමේ සම්භාවිතාව. ඒ කියන්නේ කමලු නිමලු දෙදෙනාම විභාගයේ පාස් වීමේ සම්භාවිතාව. ඒ දෙදෙනාම එක විට. ඒ කියන්නේ P වාරයක් ඡේදන B. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි ගන්නේ PA ගුණි කිරීම PB. මේ ස්වායත්ත සිද්ධි වලට හොඳම උදාහරණයක් කියන්නේ සංවර්ධන ලොතරැයි එක දිනුම් ඇදී. එක අංකයක් අංක 100ක් අතරින් එක අංකයක් තේරුවොත් එක අංකයක් ලැබීමේ සම්භාවිතාව 100න් 1. ඊට පස්සේ ඊළඟ අංකේ නැවත ඒ පින්පොම් බෝල් අර මැෂින් එකට දාලා තව අංකයක් දානවා. එතකොට ඒක ලැබීමේ සම්භාවිතාවත් 100න් 1. එතකොට මේ සියලුම ඉලක්කම් එකට එකහු වෙලා මේ සම්භාවිතාව ඉන්නේ ඉලක්කම් 10ක් වගේ තෝරන්න තිබ්බොත් 100න් 1 ගුණ කිරීම 100න් 1 ගුණ කිරීම 100න් 1 ගුණ කිරීම 100න් 1 හිතා ගන්නත් බැරි තරම් විශාල සංඛ්‍යාවකින් එක අවස්ථාවක් තමයි තියෙන දින. ඒ නිසා හරියට සම්භාවිතාව දන්න අය සංවර්ධන ලොතරැයි ගන්නේ නැහැ. ඊට පස්සේ මේ A හා B ස්වායත්ත සිද්ධියක් නම් P වාරයක් කේමේලේ B PA ධන PB P වාරයක් ඡේදන B වෙනුවට මේ දෙක ආදේශ කරලා තියෙනවා. ඒ දෙක ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ අපි යමු තමත් වැදගත් ගණන් වලට එන ප්‍රධාන කොටස කාර්සිය ඵලය. මගේ නියදී අවකාශයක් නිරූපණය කරලා ගණන් සැදී. මෙතනදී කරලා තියෙන්නේ අපි කාසියේ නේද පැති දෙකක් තියෙනවා. මේක පළවන අවස්ථාව උදදම් අනිත් අක්ෂය අපිට නම් කරන්න පුළුවන් දෙවන අවස්ථාව. දෙවන අවස්ථාව ලෙස. අන්න එතකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි මේ නීති අවකාශය දැක්කලා තියෙන්නේ.
සිරසත් එක්ක සිරසත් එක්ක අගයත් එක්ක සිරස අගයත් එක්ක අගය. ඕගොල්ලෝ කාසියක් අරගෙන දෙවාරයක් උඩ දාලා බල මේ සිද්ධි වලින් පිට ලැබෙන්න බැහැ ප්‍රතිඵල නැත්නම් අවයව. සබ්බල සතහනක් වගේ. ඒක කාසිය දෙවරක් උඩ දැම්මම. කාසිය එක වතාවක් උඩ දැම්මම සිරස සහ අගය ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි දෙකෙන් ඊට පස්සේ දෙවෙනි වතාවේදී නැවත කාසිය උඩ දානවා. ඒතකොට මේක තේරුම තමයි පළවෙනි වතාවේ සිරස ලැබිලා දෙවෙනි වතාවේ සිරස හෝ අගය ලැබෙන්න පුළුවන්. මේක තේරුම් පළවෙනි වතාවේ අගය ලැබිලා දෙවෙනි වතාවේ සිරස හෝ අගය ලැබෙන්න පුළුවන්. ඒක ප්‍රතිඵල සෙට් එක තමයි මේ. ඊට පස්සේ ඔය රූප සතහන් වලම තියෙනවා ප්‍රතිස්ථාපනයේ රහිත රූප සතහන්. කෙනෙක් ඉවතර ගත්තොත් ආපහු දෙන්නේ. අපි මේකෙන් අහඹුලස බෝලයක් ඉවතර ගත්තොත් ඒක රතු එකක් වීමේ සම්භාවිතාව 7/4යි නිල් එකක් වීම 7/3. අන්න එතකොට පළවෙනි ආවොත් කියන්නේ මේකෙන් පළවෙනි අවස්ථාවේ බෝලයක් ඉවතර ගැනීම. ඒතර ඒකේ රතු 7/4යි නිල් 7/3. ඒතකොට ඒකේ දෙවන අවස්ථාව ගත්තොත් ඉවතර ගත්ත බෝලේ ප්‍රතිස්ථාපනයේ රහිතයි කියන්නේ ඉවතර ගත්ත බෝලේ අපි නැවත දාන්නේ නැහැ. අන්න එතකොට දෙවන අවස්ථාවේදී මල්ලේ බෝල ගණන අඩු වෙනවා. හැබැයි මේ රතුවත් පහු කරගෙන එනකොට මේකේ තේරුම අතීතයේ රතු බෝලයක් ලැබිලා නැවත මල්ලට දාලා නැහැ. මල්ලේ සමස්ත රතු බෝල ප්‍රමාණය අඩු වෙනවා. මුළු බෝල සංඛ්‍යාවත් අඩු වෙනවා. අන්න එතකොට රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව 6/3යි. එහෙනම් නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවත් 6/3යි. මොකද මේ දෙකේ එකතුව 6/6ක් වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මුලින්ම ලැබිලා තියෙන නිල් බෝලයක්. ඒතකොට දෙවන අවස්ථාවට යනකොට මල්ලේ නිල් බෝල ප්‍රමාණය අඩු වෙනවා. නිල් බෝල 2යි. සමස්ත බෝල සංඛ්‍යාවත් අඩු වෙනවා. බෝල 6. ඒතකොට නිල් එකක් ලැබීමේ සම්භාවිතාව 6/2යි. රතු එකක් ලැබීම 6/4. රතු එකක් ලැබීම 6/4. අන්න ප්‍රතිස්ථාපනයේ රහිත මේ ප්‍රතිස්ථාපනයේ සහිත රූප සතහන. එතකොට කාර්සිය තලෙත් වෙනවා ප්‍රතිස්ථාපනයේ රහිත කිව්වොත් මැද තීරුව හිස් වෙනවා. එකම දේ එක වතාවක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ සම්භාවිතාවෙන් කෙටි ප්‍රශ්න සහ සෙකන්ඩරි පේපර් එකට ඒ වගේම ෆස්ට් පේපර් එකේ හිතපු ගමන් B කොටසට අහනවා. ඉතින් මේ සම්භාවිතාව කුලක අපිට ඇත්තටම විෂය නීතියේ තියෙන ප්‍රධාන වගේ සරල මාතෘකා දෙකක්. right අපි එහෙමනම් ඊළඟ සටහනට ගමන් කරමු. ළමයි සංඛ්‍යානය කියන තේමාව යටතේ අපි එන පාඩම් ටික ඉතාමත් ෂෝට් ඇන්ඩ් ස්වීට් පොඩ්ඩක් ආවර්ජනය කරගමු. මුලින්ම අපි ගත්තොත් මාතේ කියන්නේ දත් සමූහයක වැඩිපුරම පෙනී සිටින කෙනෙක්. ඒතකොට ඒ අනුව මෙතන මාතේ එනවා අපිට හරියට. මධ්‍යස්ථය කියන්නේ දත් සමූහයක් ආරෝහණ පිළිවෙලට සකස් කළොත් හරි මැද පිහිටන අගය. ඒකට ඔත්ත සංඛ්‍යාවක් වුණොත් හරි මැද පිහිටන අගය එනවා. ඉරට සංඛ්‍යාවක් වුණොත් හරි මැද පිහිටන අගයන් දෙකක් එනවා. ඒ දෙක එකතු කරලා දෙකෙන් දෙනවා. ඒකට අපිට මධ්‍යස්ථය සම්පූර්ණ. තුන්වෙනි නිරුක්ති අගය තමයි මධ්‍යන්නේ සොයන්නේ. ඔගොල්ලෝ සාමාන්‍ය භාවිතයේදී අපි ඇවරේජ් එක කියන්නේ ඔක තමයි. මධ්‍යන්නේ සොයන්නේ මේ ඔක්කොම එකතු කරලා මෙතන ඉන්නේ පහනක් දත්ත පහනක් ඒ ටික එකතු කරලා පහෙන් බෙදෙන්න. එතකොට එනවා ඇවරේජ් එක. ඊට පස්සේ අපිට මධ්‍යන්නේ සූත්‍ර කීපයක් හම්බ වෙනවා මේ අපි වගුවක් ඇසුරෙන් හදනවන අපි එක වගේ දත්ත කීපයක් තියෙනවා. ඒතකොට එක් සහ සංඛ්‍යාත තීරුව තියෙනවා. ඒ දත්ත එකිනෙකට ගුණ කරලා ලැබෙන ඒවල එකතු සංඛ්‍යාතෙන් බෙදන්න. අන්න එතකොට මධ්‍යන්නේ හොයන්න පුළුවන්. මධ්‍යයාගේ ඇසුරෙන් හොයනකොටත් මේ සූත්‍රයෙන් තමයි අපි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට ඒකෙන් උදාහරණයක් බලා ගන්න පුළුවන්. ඊට තමයි මේ 10 දී අපි ගන්න උපකල්පිත මධ්‍යයනයේ ඇසුරෙන් මධ්‍යන්නේ සිදු. ගොඩක් ඔය දශම ගණන් වගේ මධ්‍යයාගයට එනවනම් අපි විශේෂම උපකල්පිත මධ්‍යයනයේ ඇසුරෙන් මධ්‍යන්නේ සොයන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන් කියන්නේ සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන සිග්මා FD සිග්මා FD කියන්නේ අපගමන තීරුව එකතු බෙදන්න ඕනේ මුළු සංඛ්‍යාත තීරුව එකතු. සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමනයන්ගේ මධ්‍යන්නේ. මුළු සූත්‍රයට දාලා මධ්‍යන්නේ හොයන්න පුළුවන් වගු ආවම්
මම සෑම ළමෙක්ම වගේ ඔය මධ්‍යන්නේ ගාන හදන නිසාත් ඒ බබුව පුළුවන් නිසාත් මම බබුවක් දාලා වෙන පැහැදිලි කරන්න ගියේ ඊට පස්සේ අපි බලමු ජාල රේඛ සහ සංඛ්‍යාත බහුවචන. මම පන්ති පාන්තරයක් දීලා තියෙනවා. ඒ පන්ති පාන්තරේ ජාල රේඛය අඳින්නේ අපි මේ අක්ෂයට පන්ති පාන්තරය ගත්තොත් මේ අක්ෂයට අපි ගමු පන්ති පාන්තරය මේ අක්ෂයට මේකට ගමු අපි සංඛ්‍යාතය ගත්තොත් 10 20 අතර උස දෙක නේද 20 30 අතර 4 20 30 අතර 4 ඊට පස්සේ මේ 30යි 50යි මේක කුඩාම පරතරය වගේ දෙගුණයක්. මේ හැම එක පරතරය 10යි. මේකේ පරතරය දෙගුණ. ඒ වගේ වෙලාවකදී උස ගන්නේ දෙගුණයක් නිසා කුඩා පරතරය වගේ දෙගුණයක් නිසා උස දෙකෙන් බෙදුනම ඒ කියන්නේ සංඛ්‍යාතයේ දෙකෙන් බෙදුනම අපිට ලැබෙන උස. අන්න එතකොට 30 ඉඳන් 50 දක්වා උස 4. එහෙම වුණාට සංඛ්‍යාතයේ වෙනසක් වෙන්නේ නැහැ නේ. මේ උස 4යි කියන්නේ මේ එක කොටසට තියෙනවා 4. 4යි සංඛ්‍යාතය 8. සංඛ්‍යාතය. ඊට පස්සේ ඊළඟ ටික ඒ අනුව අපි ජාල රේඛය ගොඩ නැගුවා. ඊට පස්සේ ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න කියනවා. ඒකට ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්නේ මේ ස්තම්භවල මධ්‍ය ලක්ෂය ගන්න. අන්නේ හැම එකම මේක 30 50 අතර එක කුඩා පරතර වලට බෙදාගෙන ඒවල මධ්‍ය ලක්ෂය ගන්න. ඒ සෑම එකම උඩට ආරම්භය සහ අවසානය ගන්නේ කුඩා පරතරය වගේ පරතරයක් පන්නලා මැද එක අවසාන වගේ පරතරය වගේ එකක් පන්නලා මැද එක. අන්න ඔය රේඛා ටික එකිනෙකට මොනවද කරන්නේ ඊට පස්සේ යාතරගෙන යනවා. අන්න එතකොට මේ සරල රේඛා වලින් යාවෙන එක සංඛ්‍යාත බහුවශ්‍රය මේ කණු තියෙන එක ජාල රේඛය. ඊළඟට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක අපි අඳින්නේ කොහොමද? පන්ති පාන්තරේ සංඛ්‍යාතයේ සමුච්චිත සංඛ්‍යාතය හොයන්නේ අපි මෙතන 5යි 5යි 8යි එකතු කරාම 13යි 13යි 14යි 27යි 10යි 37යි 40 37යි 7යි 40 විතරයි. අන්න එතන මේ සමුච්චිත සංඛ්‍යාතය එක තමයි අපි පෙළ ගස්සන්නේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා ඒ මගින් අපි චතුර්ථක සොයන්නේ යන්නේ. එතකොට මෙතනදී අපි ආරම්භක ලක්ෂය ලෙස ගන්නවා මේක 10යි 10 දී බිඳුව ආරම්භක ලක්ෂය. ඊට පස්සේ ඊළඟ එක අපි ගන්නවා 20 දී 5. 20 දී 5. අන්න ඒ පටිපාටිකාත යුග වලට තමයි මේක අඳින්නේ. 30 දී 13. 30 දී 13. 40 දී 27. 50 දී 37. 60 දී 47. 60 දී 40. අන්න ඔය ටික අපි මේකෙන් ගන්නවා පන්ති පාන්තරේ මේකෙන් සමුච්චිත සංඛ්‍යාතය ගන්න මේකෙන්. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? මේ ලක්ෂ ලකුණු කරනවා 10 දී බිඳුවයි 20 දී 5යි 20 දී 5යි ඒ ලක්ෂ ටික යා කරාම එනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඊට පස්සේ පිහිටීම මේ ඔක්කොම අගයන් වල එකතුව 44යි. පළමු වෙන චතුර්ථකයේ සාමාන්‍යයෙන් අපි හොයන 4න් එකකින් ගුණ කරන්නේ. ඒකට පිහිටීම 11. පොළොස්වන පිහිටීමේ අගය මේකෙන් බලලා අපි දල වශයෙන් මෙතන 8යි 4න් 4නේ අපි 4 මැද 10යි 11 කියන්නේ මේක මැද. ඒකට ඊට අදාළ අගය අපි තෝරලා ගන්නවා. අපිට දැන් ප්‍රස්ථාර කඩදාසියක් නැතුව හරියටම තෝරන්න බැරි නිසා අපි උත්තරේ දාන්න නැතුව තියෙනවා. මේක 11 වන පිහිටීම. ඒ විදිහට මේ හැම පිහිටීම මධ්‍යස්ථය හොයන්නේ දෙකෙන් එකක් ගිය තැන. හරි මැදනේ. තුන්වන චතුර්ථකය කියන්නේ 4න් 3ක් ගිය තැන ඉන්නේ කියන 33. ඊට අදාළ මේ අගයන් හොයලා දාන්න ඕනේ. මේ අගයන් ටික හොයලා උගුරු දාන්න ඕනේ. ඊට පස්සේ අපි චතුර්ථක ගන්න. චතුර්ථක කියන්නේ
දත් සමූහයක් ආරෝහණ පිළිවෙලට සකස් කරලා සමාන කොටස් 4කට බෙදුවම පළවෙනි 4න් එක් වන ස්ථානයේ පළමු චතුර්ථකය දෙකෙන් එකක් ගිය තැන මධ්‍යස්ථය එයාට කියනවා දෙවන චතුර්ථකය කියලා. දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට හිතවලා සමාන කොටස් 4කට බෙදලා තුන්වන ස්ථානයේ ඉන්න කෙනා 4න් 4කට බෙදලා ඒකෙන් තුන්වෙනි ස්ථානයේ ඉන්න කෙනා 4න් 3ක් ගිය තැන පිහිටන කෙනා අන්න එයා තමයි තුන්වන චතුර්ථකය. අන්න එතකොට මෙතන අපිට එයාගේ අන්ති කියනවා එතකොට තුන්වෙනි ස්ථානයේ ඉන්නේ 4 6වෙනි ස්ථානයේ 11ට එකක් එකතු කරාම 12යි 12 දෙකෙන් බෙදුනම 6යි 1 2 3 4 5 6 6වෙනි ස්ථානයේ ඉන්නේ 8 ඊට පස්සේ 9වෙනි ස්ථානයේ 1 2 3 4 5 6 7 8 9 9වෙනි ස්ථානයේ ඉන්නේ 10. අපි කවුවත් අන්තර් චතුර්ථක පරාසය කියලා එකක් කරනවා. ඒ කියන්නේ Q3 ඍණ Q1 මේක අඩු කරනවා 14න් 4ක් අඩු කරනවා. උත්තරේ එන්නේ 10. උත්තරේ එන්නේ 10. අන්න ඔය විදිහට අපිට සංඛ්‍යානය සඳහා මයින්ඩ් මැප් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක විභාගයට එන ලේසිම ගාන සෙකන්ඩ් පේපර් එකේ එන්නේ මේ ඇසුරේ. ඒක නිසා මේ සූත්‍රත් සමග කොහොමද අපගමන තීරුවක් ගොඩනගාගෙන මධ්‍යන්නේ සොයන්නේ මධ්‍යයාගේ ඇසුරෙන් කොහොමද හොයන්නේ කියලා ඔබ අච්චු පොත හෝ නෝට්බුක් එකක් බලලා ඒක තේරුම් ගන්න ලේසිම පාඩම. ඊට පස්සේ ෆස්ට් පේපර් එකේ B කොටසේ එනවා මේවා බොහෝ වෙලාවට මේ ජාලරයක එහෙම B කොටසේ එන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමන් කරමු තවත් අලුත් තේමාවකට. මේ සඳහා හොඳ උපරිම අවධානයක් යොමු කරලා සංඛ්‍යානය යටතේ එන ෆස්ට් පේපර් එකේ B කොටස එන කොටස සෙකන්ඩ් පේපර් එකේ එන ගාන ලකුණු 20ක් ඒ ප්‍රශ්නත් එක්ක ලකුණු 22ක් විතර මේ පාඩම හොඳින් ප්‍රගුණ කරගත්තොත් ඔබට ලබා ගන්න පුළුවන්. ආදර්ශනීය දරුවනේ අපි දැන් යන්නේ ජ්‍යාමිතිය කියන තේමාව යටතේ මේ මූලික ජ්‍යාමිතිය කියලා මම මුලින්ම එන ක්‍රමයන් ටික මූලික ජ්‍යාමිතිය එක කොටස යටතේ සාකච්ඡා කරන්න. මොකද ඒ ප්‍රශ්න පත්‍රයටත් ඉතාමත් වටිනාකමක් තියෙනවා මේ මූලිකම ක්‍රමයන් ටික. අන්න ඒ ටික අපිට ගොඩාක් වටිනවා ඒ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ටික ආවරණය කරගන්න මේ ජ්‍යාමිතිය පාඩම් ටික. ඒ සඳහා අපි අවබෝධය ගන්න. පළවෙනි එක තමයි ලක්ෂයක් වටා කෝණවල එකතු කීයද 360යි. ඊට පස්සේ දෙවෙනි එක සරල රේඛාවක් මත මධ්‍ය කෝණවල එකතු අංශක 180. තුන්වෙනි ප්‍රමේයනෝ මේ ප්‍රතිමුඛ කෝණ එකිනෙකට සමාන. මූලට මූල සරල රේඛා දෙකක් ඡේදින උනාම සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන. ඊට පස්සේ අපි ගමන් කරන්නේ සරල රේඛා දෙක තීරක රේඛාවකේ ඡේදනය වුණාම සෑදෙන කෝණ දෙක. එතකොට මේ රේඛා දෙක AB හා CD රේඛා දෙක සමාන්තර නම් මේ F අකුර හැඩයට හැදෙන මේ මුල් කෝණ එකිනෙකට සමානයි. එතකොට A සමාන වෙනවා B. මේක මෙන්න මේ හැඩයට F අකුරේ මුල් කෝණ දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒකාන්තර කෝණ සමානයි. Z අකුර හැඩයට හැදෙන මෙන්න මේ මුල් කෝණ ටික සමානයි. B සමානයි B. ඊට පස්සේ අවසාන තුන්වෙනි එක රේඛා දෙක සමාන්තර නම් මේ C කෝණය හැදෙට හැදෙන මිත්‍ර කෝණවල එකතු අංශක 180. එකතු අංශක 180. ඊට පස්සේ ඕකේ රිවර්ස් එක යනවා පස්වෙනි එක. AB හා CD යනු සරල රේඛා දෙකක් විට මේ අනුරූප හැඩයට තියෙන කෝණ දෙකක් සමාන නම් ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒකාන්තර හැඩයට තියෙන මේ කෝණ දෙකක් සමාන නම් ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. මිත්‍ර කෝණ යුගලයක් පරිපූර්ණක වෙනවා නම් ඒ රේඛා දෙක මොනවාද වෙන්නේ? සමාන්තර වෙනවා. ඊට පස්සේ අපි ත්‍රිකෝණ අංග සාමයට ගියොත් ත්‍රිකෝණ අංග සාමයේ ලේසිම පළවෙනිම ක්‍රමය තමයි ත්‍රිකෝණ දෙකක අනුරූප පාද එකිනෙකට සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක පා යටතේ මොනවාද වෙන්නේ? අංග සම වෙනවා. ඊට පස්සේ ඊළඟ එක
පාද දෙකට අන්තර්ගත කෝණ. අන්තර්ගත කියන්නේ මේ පාද දෙකට අතරමැදි වෙලා තියෙන්නේ. ඒතර මේ ත්‍රිකෝණෙත් එලෙසම පාද දෙකට අන්තර්ගතව තියෙනවා. ඒ කියන්නේ පාද දෙකක් සමාන වෙන්න ඕනේ මේ විදිය. කෝණෙ පිහිටන්න ඕනේ පාද දෙකේ අන්තර්ගතව. එහෙම තිබ්බොත් පාකෝපා යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. තුන්වෙනි එක කර්ණපා අවස්ථාව. මේක දාන්න පුළුවන් ඍජු කෝණ ත්‍රිකෝණ වලට විතරයි. මෙතනදී කර්ණය සමාන වෙන්න ඕනේ. කර්ණයත් එක්ක වෙනත් ඕනම පාදයක් සමාන නම් මේක කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. නවවෙනි එක කෝකෝපා කෝණ දෙකක් සහ පාදයක්. මෙතනදී කෝණය විය යුත්තේ අනිවාර්යයෙන්ම අනුරූප කෝණය නොව පාදයේ විය යුත්තේ අනුරූප පාදයේ සමාන වෙන්න ඕනේ. කිසිවක් දීලා නැති මේ කෝණයට අනුරූප පාදය තමයි මෙයා. කිසිවක් දීලා නැති එකට අනුරූප එක. ඒ ගානට අනුරූප පාද තමයි සමාන වෙලා තියෙන්නේ. සමාන කෝණ වලට සමුඛ පාද තමයි අනුරූප පාද. අන්න අනුරූප පාද යුගලයක් සමාන වෙන්න ඕනේ. කෝණ දෙක මොන කෝණ දෙකක් හරි කමක් නැහැ. කොහොම හරි සමාන කෝණ වලට සමුඛ පාද යුගලයක් තමයි සමාන වෙන්නේ. ඒ මොනොත් මේක කෝකෝපා යටතේ අංග සම වෙනවා. 10 වෙනි ත්‍රිකෝණය 10 වෙනි ප්‍රමේය ත්‍රිකෝණයක පාද දික් කරාම සෑදෙන බාහිර කෝණය මේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. ඊට පස්සේ ඊළඟ එක තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. අපි 12 වෙනි ප්‍රමේය සමද්විපාද ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සමුඛ කෝණ සමානයි. 13 වන ප්‍රමේය කියන්නේ ඒකේ රිවර්ස් එක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ වලට සමුඛ පාද සමානයි. සමුඛ පාද සමානයි. ඊට පස්සේ අපි යනවා සමාන්තරාශ්‍ර පිළිබඳ ප්‍රමේය. මේ සමාන්තරාශ්‍ර පිළිබඳ ප්‍රමේයන් වල පළවන ප්‍රමේය කියන්නේ මේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ ටික. සමාන්තරාශ්‍රයේ ලක්ෂණ 4ක් කියවෙනවා. සමුඛ පාද යුගල් දිගින් සමානයි. සමුඛ කෝණ යුගල් එකිනෙකට සමානයි. ඒ සමානයි C ට B සමානයි D ට. ඊළඟ එක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ එක්කෙකු මගින් අනෙකාව සමානව කපනවා. විකර්ණ එකිනෙකාට සමච්ඡේදනය කරගන්න. එතකොට AO සමානයි OC, BO සමානයි OD. ඊ හතරවන ලක්ෂණය තමයි මේ විකර්ණයක් මගින් ඒකේ වර්ගඵලය මොනවාද වෙන්නේ සමච්ඡේදනය කරනවා. එතකොට AC විකර්ණය මගින් මේ ත්‍රිකෝණ දෙක සමානව බෙදෙනවා වර්ගඵලයෙන්. BD විකර්ණය මගින් මේ ත්‍රිකෝණ දෙක සමානව බෙදෙනවා. අන්න පළවන ප්‍රමේය කියවෙනවා සමාන්තරාශ්‍රයක quality 4ක් ලක්ෂණ 4ක්. ඒකේ ඒ ප්‍රමේයන් ටිකේ රිවර්ස් එක විලෝමයේ තමයි චතුරාශ්‍රයකට මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් එයා සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙනම් 15 වන ප්‍රමේය කියන්නේ චතුරාශ්‍රයක සමුඛපාද යුගලයක්. සමුඛපාද යුගලයක් සමුඛපාද යුගල එකිනෙකට සමාන නම් ඒ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා. යම්කිසි අපි 16 වන ප්‍රමේය කියන්නේ යම්කිසි චතුරාශ්‍රයක සමුඛ කෝණ යුගලයක් සමාන නම් සමුඛ කෝණ යුගලයක් නෙමෙයි යුගල් සමාන නම් ඒගොල්ලෝ මොකක් බවට පත් වෙනවද? සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. 17 වන ප්‍රමේය කියන්නේ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා නම් එයා සමාන්තරාශ්‍රයක් වෙනවා. අන්න මේ ප්‍රමේයන් තුනම මම බලන්න ප්‍රමේය තමයි සමාන්තරාශ්‍රයක සමුඛපාද යුගල් සමාන. ඒකේ විලෝමය තමයි චතුරාශ්‍රයක සමුඛපාද යුගල් සමාන නම් ඒ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයක සමුඛ කෝණ යුගල් සමාන. ඒකේ විලෝමය තමයි චතුරාශ්‍රයක සමුඛ කෝණ යුගල් සමාන නම් ඒ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. ඒකේ විලෝමය තමයි චතුරාශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා නම් ඒ සමාන්තරාශ්‍රය. මේ 18 විතරක් පොඩක් වෙනස් එකක්. ඒ වගේම වැදගත්. චතුරාශ්‍රයක සමුඛපාද යුගලයක් සමාන හා සමාන්තර නම් ඒ සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. අපි
මේක පසුව යමු මූලික ජ්‍යාමිතිය දෙක කොටස. දරුවනේ අපේ ජ්‍යාමිතිය තේමාව යටතේ මූලික ජ්‍යාමිතිය දෙක කොටස. අපි ආරම්භ කරන්නේ මධ්‍ය ලක්ෂ ක්‍රමයෙන්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම තුන්වන පාදයෙන් හරි අඩක්. පළවෙනි ලක්ෂණය DE සමාන්තරයි BC. ඊළඟ දෙවෙනි ලක්ෂණය DE මේ තුන්වන පාදයෙන් හරි අඩක්. සමාන්තරයි වගේම හරි අඩක්. සමාන්තරයි වගේම හරි අඩක්. ඒක විලෝමයේ තමයි ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තුන්වන පාදයට අඳුනු ලබන රේඛාවේ ඉතුරු පාදයට මොනවද වෙන්නේ? සමච්ඡේදනය කරනවා. අනේ ඒක තමයි මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝම. AE සමානයි EC. මේක තමයි රිසල්ට්. ඔන්න ක්‍රමයන් 20ක් ඉවරයි. ඊට පස්සේ අපි යමු වර්ගඵලය ආශ්‍රිත ක්‍රමයන් වලට. මේ වර්ගඵලය ආශ්‍රිත ක්‍රමයන් මේ එකම ආධාරකයක් එකම සමාන්තර රේඛාව අතර ලම්බ උස සමානයිනේ. ඒක නිසා ආධාරකයේ එකම වුණොත් එකම ආධාරකයක් එකම සමාන්තර රේඛාවක් අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් එකිනෙකට සමානයි. එහෙම වෙන්නේ ආධාරකයේ A නම් මේ හැම සමාන්තරාශ්‍රයකම ලම්බ උස H. ඒතර ABCD වල වර්ගඵලයක් A ගුණ කිරීම D. ABEF වලත් වර්ගඵලය මේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එකම සමාන්තර රේඛා දෙක අතර ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. ආධාරකයේ වෙනස් වෙන්නේ නැහැ. ආධාරකයේ වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් එකිනෙකට සමානයි. ඒකම උපක්‍රමයක් තමයි මේ ක්‍රමය 22. එකම ආධාරකයේ බේස්මන්ට් එක එකයි. එකම සමාන්තර රේඛාව අතර එකම පොළොව එකම අහස යට සිටින ත්‍රිකෝණ වර්ගඵලයෙන් එකිනෙකට සමානයි. මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක සමානයි ABE ත්‍රිකෝණයේ වර්ගඵලය. එතන වඩාත්ම වැදගත් උනේ එකම ආධාරකයේ එකම සමාන්තර රේඛා අතර කිව්වම ඒ අතර ලම්බ උස සමානයි හැමතැනකම. තුන්වෙනි 23 අන්න බලන්න මේකේ අපි සූත්‍රයක් මගින් ලිව්වොත් මෙයාගේ වර්ගඵලය එනවා ඒ ගුණ කිරීමේ අපි හිතමු එකම ආධාරකය කියලා මේ එකම ලම්බ උස කියමුකෝ. අන්න එතකොට මෙතන ත්‍රිකෝණයක වර්ගඵලය එනවා කවුද? ඒ සමානයි භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. අන්න මේ දෙකේ අපූර්ව සම්බන්ධතාවය දෙක. මොකද ඒ සම්බන්ධතාවය? ත්‍රිකෝණයක වර්ගඵලය හරියටම සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්. මේකේ ගොඩනැගෙන සම්බන්ධතාවය තමයි මෙන්න මේ ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකට. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකට සමානයි. නැත්නම් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකට සමානයි. හරි අඩකට සමානයි. ඒක දීලා තියෙනවනේ මම අමුතුවෙන් ලියන්න ඕනේ. හරි. ඊළඟට අපි යමු සමකෝණ ත්‍රිකෝණ පිළිබඳ ක්‍රමයන්. සමකෝණ ත්‍රිකෝණ පිළිබඳ ක්‍රමයන් හතරක් තියෙනවා. මම විභාගයට එන්න ටික විතරක්ම මෙතනදී කියලා දෙනවා. සමකෝණ ත්‍රිකෝණ කියන්නේ ත්‍රිකෝණ දෙක එකිනෙකට සීලුම කෝණ එකිනෙකට සමානයි. මේගොල්ලෝ අංග සම වෙන්නේ නැහැ. ADE ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය සලකනවා. නේද? මේ ත්‍රිකෝණ දෙක සලකනකොට මොකද වෙන්නේ? මේ අනුරූප කෝණ ත්‍රිකෝණ දෙකේම අනුරූප කෝණ එකිනෙකට සමානයි. අන්න ප්‍රමේය තමයි සමකෝණ ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාත සමානයි.
දැන් හරි ලකුණට අනුරූපව ඉන්නේ AD කුඩා ත්‍රිකෝණය. විශාල ත්‍රිකෝණයේ හරියට අනුරූපව ඉන්නේ AD. එහෙනම් AD බෙදීම AB සමානයි. අපි ඊට පස්සේ ගමු කතරේට සමුකව ඉන්නේ AE විශාල ත්‍රිකෝණයේ කවුද AC? AC. ඊට පස්සේ කුඩා ත්‍රිකෝණයේ ඊළඟ ඉතුරු වෙලා තියෙන පාදේ ගන්න DE බෙදීම BC. අන්න ඔය අනුපාත එකිනෙකට සමාන. මොකද්ද ප්‍රමේය? ප්‍රමේය සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. සමරූපී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත කියන්නේ බෙදීම. ඒව එකිනෙකට සමානයි. 25 අවසාන ක්‍රමය. මේකෙන් කියන්නේ ඇත්තටම එක් පාදයකට සමාන්තරව අඳුරු ලබන රේඛාවෙන් ඉතුරු පාද දෙක සමානුපාතික ලෙස බෙදේ. AD බෙදීම DB. මේක දෙකට 3 අනුපාතයෙන් නම් මේකත් දෙකට 3 අනුපාතයෙන් තමයි කරන්නේ. ඒතර AD බෙදීම DB සමානයි AE බෙදීම EC. ඕකෙන් ඇසුරෙන් ගොඩක් ගණන් හැදෙනවා මේ දෙකම ඇසුරෙන්. right අනුරූප පාද අතර අනුපාත මෙතන සමානයි. මෙතන වෙන්නේ මේ අඳුරු ලබන එක් පාදයකට සමාන්තරව අඳුරු ලබන රේඛාවෙන් ඉතුරු පාද දෙක සමානුපාතික ලෙස බෙදෙන. එකට දෙක අනුපාතය නම් මේකත් එකට දෙක අනුපාත. ඉතර ඒක දැනගන්න ඕනේ. එහෙනම් මූලික ජ්‍යාමිතියේ ප්‍රමේයන් ටික අවසන් වෙනවා. ඊට පස්සේ අපි වෘත්ත ජ්‍යාමිතියට ප්‍රවිෂ්ඨ වෙමු. වෘත්ත ජ්‍යාමිතික තේමාව යටතේ අපි වෘත්ත ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික සලකා බලමු. ජායන් සම්බන්ධ ප්‍රමේයන් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රමේය තමයි කේන්ද්‍රයේ සිට ජායකට ලම්බකයක් ඇඳුත් ඒ ජාය මොනවාද වෙන්නේ? සමච්ඡේදනය. AC සමානයි CD. කේන්ද්‍රයේ සිට ජායකට අඳුරු ලබන ලම්බකේ ජාය සමච්ඡේදනය. ඊට ප්‍රමේය රිවර්ස් එක. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව ජායට ලම්බ කළ. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය යා කරන රේඛාව කාටද ලම්බ කරන්නේ? ජායට ලම්බ කළ. ජායට ලම්බ කළ. ඔන්න ඔය දෙක තමයි පළවෙනි ප්‍රමේයන් දෙක. දෙකේ අවසාන රිසල්ට් එක එකිනෙකට සමානයි. අන්තිමේදී මේවා සම්පූර්ණ කරාම මෙන්න මේ සල්ලරේ කේන්ද්‍රය හරහා යන රේඛාව ලම්බ සමච්ඡේදයක් වෙනවා. ලම්බ සමච්ඡේදයක් වෙනවා. අවසාන රිසල්ට් එක එහෙමයි දිස්සේ. අන්න එතකොට අපිට එතනදි වැදගත් පණිවිඩයක් ලැබෙනවා. වෘත්තයක ජායකට අඳුරු ලබන ලම්බ සමච්ඡේදකයේම වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා. ඒක ජ්‍යාමිතික නිර්මාණවලදී අපිට ගොඩක් වැදගත්. ඊට පස්සේ අපි යමු කෝණ සම්බන්ධ ප්‍රමේය. පළවෙනි ප්‍රමේය තමයි කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය මෙන් දෙගුණයි. පරිධියේ ආපාතිත කෝණය x නම් යම්කිසි ඡාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය x නම් එයා මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 2යි. ඒකම බිඳිලා එන දෙවෙනි ප්‍රමේය තමයි එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේ ශීර්ෂ හතරම වෘත්තයේ මත තියෙන ඕනේ අපහසුයෙන් මතක තියාගන්නවා. ඒසෙත් මූර්තු වෙනවා. ඒකට මෙයා x නම් මෙයා x මෙයා y නම් මෙයා y. ඊළඟ තුන්වෙනි ප්‍රමේය තමයි මෙයා විස්කම්භයක් නම් මේ අර්ධ වෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ බවට පත් වෙනවා. අර්ධ වෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ වෙනවා. හතරවෙනි ප්‍රමේය ශීර්ෂ හතරම වෘත්තයේ මත තියෙනවා නම් මේ වෘත්ත චතුරාශ්‍රයක සමුඛ කෝණ පරිපූර්ණකයි. මොකක්ද හතරවෙනි ප්‍රමේය? වෘත්ත චතුරාශ්‍රයක සමුඛ කෝණ පරිපූර්ණකයි. ඒ රිවර්ස් එක. චතුරාශ්‍රයක සමුඛ කෝණ පරිපූර්ණක නම් ඒක වෘත්ත චතුරාශ්‍රයක් බවට පත් වෙනවා. ඒක වෘත්ත චතුරාශ්‍රයක් බවට පත් වෙනවා. හයවන ප්‍රමේය තමයි වෘත්ත චතුරාශ්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ අභ්‍යන්තර සමුඛ කෝණයට සමාන වෙනවා. අපි දැන් සලකා බලමු ස්පර්ශක පිළිබඳ ප්‍රමේය. වෘත්තයක් මත ලක්ෂයකදී මෙන්න මේ අරයට ලම්බකව අඳිනු ලබන රේඛාව මොකක් වෙනවද? ස්පර්ශකයක් වෙනවා. වෘත්තයක් මත ලක්ෂයකදී
අරයට ලම්බකව රේඛාවක් ඇඳගත්තොත් ඒ රේඛාව ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයක් කිව්වම වෘත්තයක් එයා ඡේදනය කරන්නේ එක ලක්ෂයකදී පමණයි. ඒක නිසා තමයි අපි මේකට AB ස්පර්ශකයක්. ඒතර මෙතන තමයි ස්පර්ශ ලක්ෂය වෙන්නේ. ස්පර්ශ ලක්ෂය වෙන්නේ. ඒතර පළවෙනි ප්‍රමේය කියන්නේ වෘත්තයකට ස්පර්ශකයක් අඳින හැටි. කොහොමද වෘත්තයකට ස්පර්ශකයක් අඳින්නේ? වෘත්තය මත ලක්ෂයේදී අරයට ලම්බකව සරල රේඛාවක් අඳිනවා. ඒතර ඒක ස්පර්ශකයක් වෙනවා. ඊට පස්සේ තමයි මේක ස්පර්ශකයක්. ඒක දෙවෙනි ප්‍රමේය. මේක ස්පර්ශකයක් කියලා දීලා තියෙනවා නම් ඒ කියන්නේ AB ස්පර්ශකයක්. AB ස්පර්ශකයක්. මේක AB කියන්නේ ස්පර්ශකයක්. ඒක දීලා තියෙනවා නම් මේක ස්පර්ශකයක්. ඒ වගේම මේක ස්පර්ශ ලක්ෂණ දීලා තියෙනවා. AB ස්පර්ශකයක් නම් මේක තමයි ස්පර්ශ. අනේ මේ ප්‍රමේයම රිවර්ස් එක. ස්පර්ශ ලක්ෂණ කේන්ද්‍ර යාකරන රේඛාව ස්පර්ශකයට මොනවද වෙන්නේ? ලම්බක. මම මේ රිසල්ට් එක කඩේ වලින් දානවා. ස්පර්ශ ලක්ෂය කේන්ද්‍රයට යාකරන රේඛාව ස්පර්ශකයට ලම්බක. පළවෙනි එකෙන් කියන්නේ ස්පර්ශකයක් අඳින හැටි. වෘත්තය මත ලක්ෂයකදී අරයට ලම්බක අඳුර ලබන රේඛාව ස්පර්ශකයක් අඳගන්න පුළුවන්. එයාගේ රිවර්ස් එක තමයි ස්පර්ශකයක් බව දීලා තියෙනවා නම් ස්පර්ශ ලක්ෂය කේන්ද්‍රයට යාකරන රේඛාව ස්පර්ශකයට ලම්බක වේ. ඊට පස්සේ ස්පර්ශක පිළිබඳ තුන්වන ප්‍රමේය. වෘත්තයක බාහිර ලක්ෂයක සිට ස්පර්ශක කොපමණ උත්සාහ කරත් අඳින්න පුළුවන් වෙන්නේ ස්පර්ශක දෙකක් විතරයි. අනේ එසේ අඳුරු ලබන ස්පර්ශක දිගින් එකිනෙකට සමාන වෙනවා. එහෙනම් මේකේ පළවෙනි ලක්ෂණය තමයි මම මෙහෙම ලිව්වොත් AP සමානයි BP ස්පර්ශක දිගින් එකිනෙකට සමාන වෙනවා. දෙවෙනි ලක්ෂණය මේ ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණ එකිනෙකට සමානයි. කියන්නේ මේක x නම් මේක x. මේ ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණ එකිනෙකට සමානයි. මේක AOP සමානයි POB මේ ස්පර්ශකයේ මගින් මෙහෙම අත් දෙකක් ගිහිලා කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය මේ ස්පර්ශකයේ මගින් මෙහෙම අත් දෙකක් ගිහිලා කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයට සමානයි. තුන්වෙනි එක තමයි මේ බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යාකරන රේඛාව මගින් මේ ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරන. ඒ කියන්නේ APO සමාන වෙනවා OPB. right. ස්පර්ශක පිළිබඳ අවසන් ප්‍රමේය ඒකාන්තර වෘත්තඛණ්ඩ ප්‍රමේය. නම බරපතල වුණාට ප්‍රමේය ඉතාමත් සරලයි. AB කියන්නේ ස්පර්ශකයක් නම් C කියන්නේ ස්පර්ශ ලක්ෂයක් නම් C හිදී වෘත්තයට ජායක් ඇඳොත් ස්පර්ශක ජායක් අතර කෝණය මේ ජාය මගින් පරිධියේ ආපාතනය කරන කෝණයට සමානයි. මේ කෝණයට කියන්නේ ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. ස්පර්ශක ජායක් අතර කෝණය මේ ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයට සමාන වේ. සරලව ස්පර්ශක ජායක් අතර කෝණය ජාය මගින් පරිධිය ආපාතනය කරන ඕනෑම කෝණයකට සමාන වේ. මේකත් වැදගත් ගණන් වලදී. විශේෂයෙන්ම ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන් ටික ජ්‍යාමිතික නිර්මාණවලදී පුදුම වැදගත්. අනිත් ප්‍රමේයන් ටික අපිට කෙටි ප්‍රශ්න පත්‍රයේ ගණන් විශාල සංඛ්‍යාවක් වෙනවා වෘත්ත ජ්‍යාමිතියෙන් සහ ඊට අමතරව සෙකන්ඩ් පේපර් එකේ ගාන හදාගන්න මේ ප්‍රමේයන් අවබෝධයෙන් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. අපි එහෙමනම් ජ්‍යාමිතිය කියන තේමාව මෙතනින් අවසන් වෙනවා. අපි අලුත් තේමාවකට ඊළඟට ගමන් කරමු.